ඒ වස් ආරාධනාවේ අවසාන පින්කම වශයෙන් කරන ඒ කඨින චීවරයේ පූජා කිරීම සිද්ධ කරන්න තියෙනවා. ඊට අමතරව ඒ කඨිනානිසංස ධර්ම දේශනාවත් ඒ සමගම සිද්ධ කරලා දහවල් දානි ස්වාමීන් වහන්සේලාට පූජා කරලා පිරිකර පූජා කරලා ඒ පින්කමේ කටයුතු නිමා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, අද මේ හැම දිනම බොහොම නිවිලා කලබලයක් නැතුව සිත සතන් තැන්පත් කරගෙන බොහෝම සිහි කල්පනාවෙන් යුක්තව මේ පින්කමට අපිට ආරම්භ කරගන්න පුළුවන්. එතකොට පින්කමට අවශ්‍ය සියලුම විනයානුකූල කටයුතු සැකසීමෙන් පැවතිලා තියෙනවා. ඉදිරියටත් කරන්න තියෙන දේවල් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා අපි හැමෝටම හිතසුව පිණිස ඒ ධර්මයක් දේශනා කරලා ඒ ධර්මය ලෝකෙ ඉදිරි කරලා පිරිනිවන් පෑවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට පරිනිබ්බාන සූත්‍රයේම දේශනා කරන්න යෙදුනා ඒ අන්‍ය තීර්ථකයන්ගේ ශාසනවල වගේ ඒ ශාස්ත්‍රවරුන් මිය ගියාම ඒ ගත්තු අදහස් දර්ශන විනාශ වෙලා යනවා. නමුත් බුද්ධ ශාසනයේ මහණෙනි එහෙම වෙන්නේ නැහැ. මාගේ ඇවෑමෙන් නුඹලාට මා විසින් 45 වර්ෂයක් පුරාවට යම් ධර්මයක් දේශනා කරලා යම් විනයක් දේශනා කරලා තියෙද මෙන්න මේ දහමහා විනය නුඹලාට ශාස්ත්‍රඥ වහන්සේ වෙනවා කියලා. එතකොට අන්න ඒ ශාස්ත්‍රඥ වහන්සේ අපි ඉදිරියෙන් තබාගෙන හැම කාලෙකම මේ වස් පින්කම් සිද්ධ කරනවා. අවුරුද්දකට වතාවක් සිදු කරන ලබන මේ උතුම් කඨින පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අපි වස් ආරාධනා කරලා අවසානයේ වස්සාවාසික චීවරයක් බොහෝම ගෞරවයෙන් පූජා කරනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉති කොහොමද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට එහෙම කරන්නේ කියලා. නමුත් පින්වතුනි ජීවමාන වැඩ ඉන්න කාලෙත් අපට යම් කුසලයක් සිද්ධ වුණා නම් මේ බුද්ධ ගුණය අරමුණු කරගත්ත නිසාමයි සිද්ධ වුනේ. ඒ රූප කායක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවන් පස්සේ අග්‍රෝපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ කරපු සියලුම උපස්ථාන ඒ විදිහටම සිද්ධ කරා. ඉතින් ඒ නිසා ඒ බුදු ගුණ ආරම්භ කරගෙන ජීවමාන සංඥා ඇති කරගෙන අපි මේ බුද්ධෝපස්ථාන ධර්මයන් සිද්ධ කරාම බුදුරජාණන් වහන්සේ ජීවත් වැඩම හිටිය නැතත් ඒ කුසලයේ ඒ විදිහටම අපට අත්පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට බුද්ධ ශාසනයක හැම බුදුවරුන් ශාසනයකම වස්වැසීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිත් මේ අරණ්‍ය සේනාසනේ මෙවර වස් ආරාධනාව සිද්ධ කරපු හර්ෂ සිරවර්ධන මහත්මයා හා නිමන්ති නෝන මහත්මිය දෙමව්පියන් හා මේ අවට ගම් පළාත්වල මේ ශාසනයට මේ සේනාසනයට සම්බන්ධ වෙලා කටයුතු කරන සියලු දෙනාම සහසම්බන්ධ කරගෙන අසලකුන් බොහෝ දවසේදී ස්වාමීන් වහන්සේලාට සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැසිසලුවක් පූජා කරලා දැහැත් වට්ටියක් දීලා ආරාධනා සිද්ධ කළා. ඉන් අනතුරුව වස්තුන් මාසයක් පුරාවටම මේ බුදුරජාණන් වහන්සේට මේ බුද්ධෝපස්ථාන ධර්මයන් සිද්ධ කළා. උදේට උණුපැන් සිසිල්පැන් මුවදෝනා පැන් දැහැටි දහු පිරිකර අත්පිස්නා මෝකුස්නා මේ සියලු දේවල් පූජා කළා. දහවල් දානි හවස ගිලම්පස උණුපැන් සිසිල්පැන් පූජා කරලා පිරිත් කියලා වන්දනා කරලා ඒ විදිහට මේ දිනපතාම සිද්ධ කරනවා.
ඉතින් ඒ සඳහා අවශ්‍ය සිව්පසය වස් ආරාධනාව බාරගත්තු ඒ පින්වතුන් හැමදෙනාම ඒක මූලිකත්වයේ අරගෙන ස්වාමීන් වහන්සේලාගේ උපකාරයෙන් මේ වස්තුන් මාසයේ විදිහට ගත කරනවා. ඒ වස්තුන් මාසයේ අවසානයේ සිද්ධ කරන ඒ වස්සාවාසික චීවර පූජාව තමයි මේ වෙලාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන්නේ. එතකොට ඒ උතුම් වූ සම්මා සම්බුදු ගුණ අපි හිතේ කරන්නේ. අපි වස්ත්‍ර ගෙනල්ලා කපලා ඒ වගේම ඒ වස්ත්‍ර ස්වභාවික පොතුපඬු ගෙනල්ලා ඒවා සකස් කරලා ඒ සුගත චීවරයට පඩු පොවලා සුවඳ කවලා ඒ විදිහට චීවරයේ බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කැපසරු විනයානුකූල ආකාරයට ඒ චීවරය සකස් කරලා ඒවට කරන්න පුළුවන් සියලු ගෞරව බුහුමාන දක්වමින් අද හිමිදේ පාන්දර පෙරහැරේ සාදුනාද මැද්දේ ශබ්ද පූජාවන් මැද්දේ පහන් ආලෝක පූජාවන් කොඩි පූජාවන් මැද්දේ සුගත චීවරයේ ඇතුළු මේ කඨින චීවරය මේ ස්ථානෙට මේ වස්වසන සීමාවට ගෙනවා. මේ විදිහට පින්වතුනි ගෙනල්ලා තැන්පත් කරලා අපි මේ වෙලාවේ මේ බුදු ගුණ සිහිපත් කරගෙන ඒ චීවරේ පූජා කිරීමට සූදානම්. පින්වතුනි අපිට මේ විදිහට චීවරයක් පූජා කරගන්න මුල් කාලේ පුළුවන්කමක් තිබුණේ නැහැ. මුල් කාලේදී පාංශුකූල චීවර ධර්මින් තමයි ස්වාමීන් වහන්සේලා ඒ ශාසන කටයුතු කරගත්තා. ගෘහපති චීවර කියන ගිහියන් හදන චීවර පසු කාලෙක තමයි බුදුරජාණන් වහන්සේ අනුදැනවදාළේ. ඒකට මුල් උනේ ඔබ දන්නවා වෛද්‍යවරයෙක්ට ජීවක කුමාරපච්චි කියලා. මේ ජීවක කුමාරපච්චි කියන්නේ වෛද්‍යවරයා ස්වාමීන් වහන්සේලාට නිරන්තරයෙන් බෙහෙත් ආදී මේ සියල්ලන්ගේම උපස්ථාන සිද්ධ කරනවා. මෙහෙම කරනකොට රජුරුන්ගේද වෛද්‍යවරයා වුණා. එතකොට මේ චණ්ඩප්පජ්ජෝත කියලා රජ කෙනෙක් හිටියා. මේ රජුරුවන්ට අජීර්ණයක් හැදෙලා බොහෝ දිසාපාමකවරු මේ රෝගය සුව කරන්න බැරුව ජීවක වෛද්‍යවරයා තමයි මේ රෝගී සුව කරන්නේ. ඒ රෝගය සුව කරන්න යාම නිසා ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ ජීවක වෛද්‍යවරයාගේ තියෙන වෙදකමේ හා හෙදකමේ දක්ෂතාවය. නමුත් ඒක මම මේ වෙලාවේ කියන්නේ නැහැ දීර්ඝ වෙන නිසා. ඉතින් මේ ජීවක වෛද්‍යවරයා අර චණ්ඩප්පජ්ජෝත රජුගේ බොහෝ කාලයක් පැවති රෝගය සුව කරා. නමුත් රජුන් රෝගී සුව කරේ අකමැතිම විදිහට. ඒ නිසා ජීවක වෛද්‍යවරයාට බෙහෙත් කරලා පිටමන් වෙන්න සිද්ධ වුණා. ඉතින් මෙහෙම ඉන්නකොට උතුරු කුරු දිවයිනේ මිනිඔතල දාන සලුවක් ගිජුලිහිනියන් විසින් මිනි අරගෙන යනකොට ඒ සලුව ගැලවිලා උලකට පා වෙලා ගිහලා මේ රාජ්‍යයට වැටුණා. මම හිතන්නේ උදේනි රාජ්‍ය. අන්නේ රාජ්‍යයට වැටුණාන් පස්සේ මේ වැද්දෝ මේ සලුව දැකලා අන්නේ කරගෙන මේකේ මහා වටිනාකම දැකලා මේක සාමාන්‍ය කෙනෙකුට සුදුසු නෑ කියලා රජුරවන්ට දුන්නා. ඉතින් රජුරෝ මෙච්චර මට ලෙඩක් හොද කරපු කියලා ජීවක වෛද්‍යවරයාට මේ උතුරු කුරු දිවයිනෙන් හම්බෙච්ච සලුව තෑගි වශයෙන් දුන්නා. ජීවක වෛද්‍යවරයා කල්පනා කරා මේ වගේ වටිනා සලුවක් දරන්න අපිට සුදුසු නැහැ කියලා. එතකොටම මතක් වුණේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට මේ සලුව අරන් ගිහලා පූජා කළා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගන්ධ කුටියේ මේක වියනක් වශයෙන් ඇතුළු. ඉතින් ඒ වෙලාවේ මේ ගෘහපති කෙනෙක් ගිහි කෙනෙකුකින් ලද චීවරය නිදහන කොටගෙන බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා කැඳවලා අන්න එදා තමයි අනුජානාමි වික්‍රේ කියලා මේ ගහපති චීවර ගිහියන් විසින් දෙන වස්ත්‍ර චීවර පිළිගන්න අනුදැනවදාන කියලා මේ විදිහට අපිට චීවර පූජා කරගන්න අවස්ථාව ලැබුණා.
ඉතින් මෙතනින් ආරම්භ වෙච්ච ඒ අනුකම්පාව මහා කරුණාව නිසා තමයි අදත් අපි මේ විදිහට මේ චීවර පූජාවන් සිද්ධ කරන්නේ. ඒතොර පින්වත්නි මේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම් මාත්‍රයෙන් පවා අත්වන කුසලයක් ප්‍රමාණ කරන්න බෑ. වස්තුන් මාසයක් අපි බුද්ධෝපස්ථාන ධර්මයක් සිද්ධ කරනකොට ඒ බුද්ධ අරමුණ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන සියලු දේවල් සිද්ධ කරනවා. චීවර සැකසීම, පිරිකර පූජා කිරීම ආදී මේ හැම එකක්ම. ඉතින් අපේ සිත් සරන් වල ගොඩනැගෙන කුසල් සිත් ප්‍රමාණය මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඒ විදිහට පින්වත්නි අතීතයේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට බුද්ධ සංඥාව ඇති කරගන්නවා. තමන් ලැබපු ඒ කුසල ආනිසංසය පිළිබඳව කියපු කතා ප්‍රවෘත්තියක් මේ අපදාන කාලයේ බුද්ධ සංඥා තේරාපදානී කියලා මේ ත්‍රිපිටකයේ සඳහන් වෙන ග්‍රන්ථයක තියෙනවා. ඉතින් මම ඒක හිතුණා මේ ඒ බුද්ධාලම්බණය කියන එක මොනතරම් වටිනා දෙයක්ද කියන එක කියලා දෙන්න මේක හොඳ කාරණාවක් කියලා. මම මේ ත්‍රිපිටකයේ තියෙන අපදාන පාළියේ තියෙන මේ මහරහතන් වහන්සේ නමක් රහත් භාවයට පත් වෙලා සිව් පිළිසිඳියාපත් අෂ්ට සමාපatti අභිඥා ලැබලා තමන් මේ தත්වෙට මේ දක්වා මේ උතුම් தත්වෙට පත් වුණේ කොහොමද කියලා ආවර්ජනා කරලා බලනකොට උන්වහන්සේගේ අතීත කතා ප්‍රවෘත්තිය වැටහුණා. අනේ අපදාන පාළිය කියන්නේ මේ වගේ මහරහතන් වහන්සේලා විසින් තම තමන් ලැබුණු පුණ්‍ය ප්‍රතිලාභය කෙසේද ලැබුවේ කියන එක දේශනා කරලා තියෙන සූත්‍ර සම්භාරයක් තමයි අපදාන පාළිය. ඉතින් එක්තරා මීට කල්ප 94කට පෙර එක්තරා මේ ශාස්ත්‍රවරයෙක් හිටියා. ත්‍රිවේදයට අරතරට ගියපු විශාල ශිෂ්‍ය පිරිසක් දරාගෙන තමන් ගිහි ජීවිතයෙන් අයින් වෙලා වනගත වෙලා තමන් ගුණධර්ම පුරාගෙන මේ විදිහට ගත කරන කාලවකවානුවක මේ උන්වහන්සේ සඳහන් කරනවා එකල්හි සිද්ධාර්ථ නම් සම්මා සම්බුදු රජතෙම ලොව පහළ විය. ගණදුර නසාලන ඥානාලෝකය පවත්වමින් බුදුරජාණන් වහන්සේ ලෝකයේ තුල වැඩ සිටියා. මගේ එක්තරා ශිෂ්‍යෙක් හිටියා. එතෙ මේ මගේ සෙසු සිසුනට මෙය කීය. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණා කියලා. සර්වඥ වූ ලෝකනායක වූ බුදුරජතෙමේ ලොව පහළ විය. ජනතෙමේ උන්වහන්සේට අනුවර්තනය අපටද ලාභයක් නොවන්නේය. ලාභයක් නොවන්නේ කිව්වේ අපි මේ විදිහට හිටියොත් අපිට ලැබෙන ලාභයක් නැහැ කියලා කල්පනා කරලා මහත් යසස් ඇති පසස් ඇත්තා වූ බුදුවරයෝ දිව්‍ය බ්‍රහ්මාදී කිසියෙකුගේ උපදේශයකින් විරහිත උපදේශයකින් තොරවම පහළ වෙනවා. උන්වහන්සේලා පුරන ලද පාරමී සම්භාරයේ නිසා තමයි පහළ වෙන්නේ. මම ලෝකනායක වූ බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ දකින්නේ නම් ඉතාමනලයි කියලා මේ ශාස්ත්‍රවරයාට හිතුණා. එසේ සිතා මාගේ අඳුන් දිවි සමහා හන්වැහැරි සිවුරු කඩමලා පැන් කෙන්ඩි ආදී මේ දේවල් කියන අසතුවෙන් නික්ුණා. දිගුල් මල් සඳේ හාවා කපුටන්ගේ කිරිමෙන් බුදුවරයෝ ලෝකේ පහළ වීම දුර්ලභයි. මේ උපමා ටිකක් කියන්නේ මේ උන්වහන්සේට වැටහෙන ආකාරයට දැන් කපුටුන්ගේ කිරි දකින්න ලැබෙන්නේ නැහැ කවදා. දිගුල් ගස් වල මල් දකින්න ලැබෙන්නේ නැහැ කවදා. ඉතින් ඒ වගේ අති දුර්ලභයි කියනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. බුදුරජතමේ ලොව උපන්නේ මිනිසත් බවද දුර්ලභයි. මේ බුද්ධෝත්පාද කාලයක මිනිසත් බව දෙකම ලැබීම ධර්ම ශ්‍රවණයට අධික දුර්ලභයි කියලා මේ දැන් ශාස්ත්‍රවරයා මේ තවුස්තුමා කල්පනා බුදුරජතමේ ලොව උපන්නේ පින්වතුනි අපගේ දහම් ඇස ලැබමු ඒ සියල්ලෝම බුදුරජාණන් වහන්සේ සමීපයට යම් කියලා
තමන්ගේ මහා විශාල දහස් ගණන් ශිෂ්‍ය පිරිසක් අරගෙන බුදුරජාණන් වහන්සේ මුලගෙන කියලා. එකල්හි සියල්ලෝම කඩමලා පැන් කෙන්ඩි දරන්නා වූ, අඳුන් සිවිදම් දරන්නා වූ, චීවර දරාගෙන මාංශකූල චීවර දරාගෙන නික්මුණා. වියදරු පමණ දුර බලන්නා වූ උත්තමාර්ථයේ වූ නිවනම සොයන්නේ. ඇලුම් දොස් නැත්තා වූ නිර්භය කේසර සිංහයන්ගෙන් සියලු දේ අතහැරලා මේ තවුස් පිරිස උතුම් නිවනම පෙරදරි කරගෙන බුදුරජාණන් වහන්සේ දකින්න නික්මුණා. ස්වල්ප අල්ප කෘත්‍යයත්තා වූ ලොල් නොවූ ප්‍රඥායත්තා වූ සංසුන් පැවතුම් නැත්තා වූ පිණ්ඩචාරිකේ හැසිරෙන්නා වූ ඔවුහු බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේගේ සමීපයට එළඹෙමින් සිටියා. එසේ එළඹෙන කල්ලි යොදුන් එකහමාරක් ශේෂව ඇති කල්ලි මට ව්‍යාධියක් කාටද මේ සාක්ෂුව අයේ හිටපු තවුස්තුමාට ව්‍යාධියක්. බුද්ධ ශ්‍රේෂ්ඨයාණන් වහන්සේ සිහිපත් කොට එහිදීම මම කලුරිය යන්නත් බැරි වුණා. මගදීම ව්‍යාධියක් ඇතිවෙලා මේ තවුස්තුමාට කලුරිය කරන්න ඕනේ. හැබැයි මිය යනකොට කවුද සිහි වුනේ? බුදුරජාණන් වහන්සේ. මේ සිව් 90 කපේ, ඒ කියන්නේ මීට කල්ප 94කට පෙර එකල්ලි බුද්ධ සංඥාව බුදුන් පිළිබඳ හැඟීමක් ලැබුවේද ඒ හේතුවෙන් මම දුගතියක් නොදකි. බුද්ධ සංඥාවේ මේ විපාකය බලන්න බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නත් බැරුණා. බුද්ධ සංඥාව නිසා මීට කල්පයක් කියන්නේ කොයිතරම් ප්‍රමාණයක්ද? මහා කල්ප 94කට පෙර ඇතිවෙන බුද්ධ සංඥාව නිසා ඒ අතර මේ දක්වාම දුගතියකට කියන්නේ. මේ මුන්වහන්සේ අතීතයේ කල්ප 94ක් එහාට ආවර්ජනා කරලා තමයි මේ කියන්නේ. මා විසින් ක්ලේශයෝ දවනල සියලු භවයෝ නසනල ඇත් රජකුමින් බැඳුම් සිඳ ආශ්‍රවයන් ක්ෂය කරේ. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපතක් විය. ත්‍රිවිද්‍යාවෝද අනුප්‍රාප්ත විය. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරන ලද සිව් පිරිසිඳියාවෝද අෂ්ටවිමෝක්ෂයෝද ෂඩ්අභිඥාද සාත් කරන ලද බුදුරජාණන් වහන්සේගේ සසුන මනාකොට නිම කරන ලද. මෙසේ ආයුෂ්මත් බුද්ධ සංඥා ස්ත්‍රයන් වහන්සේ ගාථා වදාළසේක කියලා මේ බුද්ධ සංඥා ස්ථවිරවදානය කියලා මේ ත්‍රිපිටකයේ තියෙන අපදාන පාළියේ තියෙන කතා මේ වගේ ප්‍රතිකුත් කතා ප්‍රවෘත්ති තියෙනවා. බුදුරජාණන් වහන්සේට බුද්ධපස්ථානයක් කරලා වන්දනාවක් කරලා බුදු ගුණ කෙරේ පැහැදීම ඇති කරගෙන තමන් උතුම් නිවන දක්වා ඒ උතුම් චේතනාව කර්ම චේතනාව තමාව අරගෙන කියනවා. එතකොට මොනතරම් ගුණයක් තිබුණත් ඒ හැඟීම් මාත්‍රය තුළ ඇති චේතනාවේ තියෙන ප්‍රබලකම. ඉතින් ආනේ අනුව අපිට හිතා ගන්න පුළුවන් අපි ජීවමාන සංඥා ඇති කරගෙන මේ විදිහට 3 මාසයක් පුරාවට බුද්ධපස්ථාන ධර්මයක් සිද්ධ කරමින් බුදුරජාණන් වහන්සේට කැපසරු ලෙස බොහෝම වෙහෙස මහන්සි වෙලා කාලය ධනය ශ්‍රමය වැය කරමින් ජීවරයක් සකස් කරලා පූජා කරලා කරන්න පුළුවන් උපරිම ගෞරව බුහුමන් දක්වලා අද ඊයේ පටන් හිමිදිරි පාන්දර දක්වා වැස්ස පින්න නොලබ සාධනාද පැත්තේ මේ වෙලාවේදී ජීවරය ගෙනල්ලා මේ පූජා කිරීම සඳහා තමයි සූදානම්. ඉතින් ඒ නිසා ඔබ කල්පනා කරගන්න මේ වෙලාවේ අපි විසින් බොහෝම ගෞරවයෙන් සකස් කරගත්තු ජීවරය වස්තුන් මාසයක් වස් ආරාධනා කරලා වස් අවසානයේදී මේ ජීවරය මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරගෙන පූජා කිරීමටයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සංසිවිගේ ඇතුලේ තියෙන මේ ජීවරය අතට අරගෙන අනිත් අයටත් අනුමෝදන් කරලා අපි ජීවරේ පූජා කිරීම සඳහා සූදානම්.
අම්හාකං භගවතෝ ඒවං කල්යාණෝ කිත්ති සද්ධෝ අබ්බුග්ගතෝ යෝපිසෝ භගවා අසීත්‍යානුව්‍යංජන පටිමන්දිත ගොත්තිං සාකාර මහා පුරිස ලක්ඛණ විචිත්‍ර රූපකායෝ සම්බාකාර පරිසුද්ධ සීලස්කන්ධාදී ගුණ රතන සමිද්ධ ධම්මකායෝ යස්මාන්ත පුඤ්ඤමන්ත තාමමහන්ත ඉත්‍තිමන්ත පඤ්ඤා මහන්තානං පාරගතෝ අසමෝ අසම සම් අප්පටිමෝ අප්පටි සමෝ අප්පටි භාග අප්පටි පුංගල අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්න සුගතෝ ලෝකවිද් අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා බුද්ධෝ භගවාති ඉමේහි ගුණේහි සමන්නාගතං අරහන්තං සම්මා සම්බුද්ධ නිබ්බානත්ථාය සිරසා නමාමි ජීවිතං යාව නිබ්බානං බුද්ධං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි එහෙනම් මේ වෙලාවේ අපි හැමෝම එකතු වෙලා තුන් ලෝකයට සැනසෙල්ල ගෙනල්ලා දුන්නු මහා කාරුණික වූ අසරණ සරණ වූ අග්න දෙක්මිනේය මහ පොළොව කම්පා කරමින් ලෝක සත්වයාට සැනසෙල්ල ගෙන දුන්නු ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ වෙලාවේ අපි චීවරේ පූජා කිරීම සඳහා හැමදෙනාම එකතු වෙලා නමස්කාරය කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවට පුරණ ලද ධාර්මී සම්භාරයට අපි විසින් සකස් කරන ලද මේ උතුම් චීවරේ පූජා කරමි පූජා වේවා. නව අරහාදී සම්මා සම්බුදු ගුණෙන් සෝභමාන වූ ඒ ගුණ ඒකාන්තයෙන් ජීවමානයි ඒකාන්ත සත්‍යයි. ඒ බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී සම්මා සම්බුදු ගුණ උදෙසා මේ චීවරේ පූජා කරමි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තව කෙනෙකුට දෙවනි වූ අසාධාරණ ඥානයන්ට දස බල ඥානයන්ට සතර විසරද ඥානයන්ට මේ චීවරේ පූජා කරමි පූජා වේවා. උන්වහන්සේගේ හිතලා කියලා ඉව කරන්න බැරි උතුම් සීල ගුණේ සමාධි ගුණේ ප්‍රඥා ගුණේ විමුක්ති ඥාන දර්ශන ගුණයන් උදෙසා මේ චීවරේ පූජා කරමි පූජා වේවා. සයිමා කියවා මුස්ලිම් කියන්නේ අදිවාසේ තුනෝ භන්තේ චීවරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ චීවරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ භන්තේ චීවරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං ස්වාමීනි
අර පිළිකරට ඒකත් අරගෙන අත ගස්සලා එතනින්ම තැම්පත් කරනවා. වාඩි වෙනවා. හොඳයි දැන් අපිට පූජාව කරලා අවසන් කරන්න යෙදුණා. ශාසනයේ බොහෝ දුර්ලභ අවස්ථාවක් එක. බොහෝ අයට ඒ කල්පනාවවත් බොහෝ අයට ඇති වෙන්නේ නැහැ මේ වගේ පින්කම් කරන්න පුළුවන් කියලා. නමුත් අපිට මේක ගෙදරදී වුණත් කරන්න පුළුවන්. තමන් බුද්ධ මන්දිරයක් හදලා බුදුරජාණන් වහන්සේට වස් ආරාධනා කරන වස්තුන් මාසයක් බුද්ධපස්ථාන ධර්මයක් සිද්ධ කරලා තමන්ම ජීවරයක් නොහල පූජා කරන්න බුද්ධ ශාසනයක මනුෂ්‍ය ජීවිතයක් ලැබපු අපි කරගන්න පුළුවන් පින්කමක් ඒක. ඒ වෙනුවෙන් බුදු මැදුරක් හදලා කැපසරුක් විදියට එතකොට බුදුරජාණන් වහන්සේ වස්වසනවා නම් උන්වහන්සේ කාන්තාවෝ ඉන්න ඒ ගෙවල් ඇතුලේ ඉන්නේ නැහැ. ඒකෙන් වෙන් වෙච්ච සුදුසු තැනක ඒ විදියට අපිට හදන්න පුළුවන්. ඒ කාලේදී නැටි ගහලා පොඩිවට తాවකාලික කුටිසෙවසුන් හදලා තිබුණා. බුදුරජාණන් වහන්සේ රුක්ක මූලවල අබ්බෝපාසවාසවල වැඩ හිටියේ. අපිට ඉතින් විශාල කැපකිරීම කරන්න බැරි නම් අපිට తాවකාලිකව ලස්සනට මැටි ගහලා තනකොළ සෙවිලි කරලා බුදු කුටියක් හදලා ඒ වගේ පින්කම් ඉතා විශේෂ පින්කම් කරන්න. වස්තුන් මාසයක් අපිට ඒ වෙනුවෙන් කැප වුණාම අපි තුල වගකීමක් තියෙනවා. වෙන හිතක් කියන්නේ නැහැ. දැන් මේ වස්පින්කම බාරගත්තාන් පස්සේ මේ වස්පින්කම බාරගත්තු අය කී වාරයක් නම් තමන්ගේ හිත ඒ වෙනුවෙන් යොමු වුණා. වෙන බාහිර දේවල් වලට අකුසල් වලට යන්නේ නැහැ. හිත හැම වෙලාවෙම මේ වෙනුවෙන් යෙදෙනවා. ලෞකික වශයෙන් යම් දේවල් අතපසු වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි බුද්ධ ශාසනයක මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා අපි කොයි දේ අතපසු වුණත් මේ දේවල් අතපසු කරගත්තොත් ඒකට අපිට ලොකු හානියක්. ඒක අපි කරගන්න ලොකු අලාභයක්. එනිසා මේ පින්වතුන් ඇහුවනි බුද්ධ සංඥාව ඇති වෙලා ඒ තරම් ආනිසංසත් වුණා නම් අපි සියලු දේවල් කළමනාකරණය කරගෙන වස්තු මාසයක් බුද්ධපස්ථානයක් කරන එකේ ආනිසංස අත්දකින්න. ඒ වෙනුවෙන් කරන ඒ කැපකිරීම තුළ තමන්ගේ හිත මොනතරම් බුද්ධ සංඥාවල වැඩිලා පිරිසුදු වෙලා කෙලෙස් යටපත් වෙලා පුදුම විදිහේ ප්‍රීතියක් නිරාමිස් සැනසෙල්ලක් ඒ වස්තු මාසය තුළ අත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහේ පින්කම් කරන්න මේ හැම දිනාටම ආරාධනා කරමි. ඉතින් ඒ පින්කම නිමා කරලා මේ අවස්ථාවේ අපිට මේ පින්වතුන් එදා ඇසලපුර පසළොස්වක පොහොව දවසේ වස් ආරාධනා කරලා වස්තුන් මාසයක් ඒ වගකීම බොහෝම ඉහළ ලෙස ඉෂ්ට සිද්ධ කරා. ඇත්තටම මේ කොයි රෝගී තත්ත්වයක් එක්ක මිනිස්සු සේනාසනවල පන්සල්වල බුදුම දුෂ්කරතාවයක් ස්වාමීන් වහන්සේලා දාන ටිකක් හදාගන්න විදිහක් නැතුව, කැපකරු මහත්තයෙක් නැතුව මේ වගේ දේවල් අනන්ත ප්‍රමාණයක්. නමුත් ඇත්තටම මේ සේනාසනේ එහෙම කිසිදු අඩුවක් නැහැ. සමහර වෙලාවට ඒවා බලෙන් අතර කරන්න උනා මිසක්
කවදාවත් එහෙම අඩුපාඩුවක් වෙන්න අපිට දැනුනේ නැහැ. හැමෝම එකතු වෙලා මේ බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ධර්මයන් ඉතාම ඉහළයින් වෙනදාට වැඩි සිද්ධ කරනවා. ඒ සියල්ල ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනුවන ලද මේ බුද්ධ ශාසනයට පිහිට වෙන තමයි අපිත් ඒ ලාභය අද ලැබුණේ මේ පින්කම් සිද්ධ කරගන්න. බුද්ධ ශාසනයක් බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්මයේ නොතිබුණා නම් ඒක අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ පින්කමේ විශේෂ අවස්ථාවක් වන මේ කඨින චීවරයේ පූජා කිරීම සිද්ධ කරන්න මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කඨින චීවරය අපිට මේ හැම දිනාටම කඨින චීවරයේ මේ දක්වා මේ කඨින චීවරය කියන්නේ ඒ චීවරය කඨින සංඥාවෙන් සකස් කරලා පිළියෙල කරගත්තු දේ තවත් ඔබ සන්තකයේ තියෙනවා. ඒක අපි උදේ අනිවාර්ය බලන ඔබට බාර දුන්නා. ඒක මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කිරීමේ කටයුතු සිද්ධ කරලා දෙන්නේ. ඒ ගෞරවයෙන් අපේ කියාඩු ආරණ සේනාසනයේ දේවසිරි ස්වාමීන් වහන්සේට ආරාධනා මූලාසනේ මෙතන සිටින ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි විශේෂයෙන්ම ඉන්දිකස්සේ නාරායණ සේනාසනයේ වැඩ සිටිමින් පියම දෙනාටම ධර්මයෙන් අනුග්‍රහ දක්වන ඒ ධර්මාචාර්යයන් වහන්සේ නමකට කටයුතු කරන අතදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන විශේෂයෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, දැන් මේ වෙලාවේ මේ පින්වතුන් තම තමන්ගේ වටිනා කියන කාලය පොඩි කාලයක් නෙවෙයි 3 මාසයක් පුරාවටම තමන්ගේ කාලය මේ වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය මේ වෙනුවෙන් යොදවලා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතුරා බුද්ධ ශාසනයකදී පමණ සිද්ධ කරගන්න ලැබෙන විනයානුකූල පූජාවක් සිද්ධ කරන්න. පින්වත්නි, අපි ලබා ගන්න මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණත් දුර්ලභ බුද්ධ ශාසනයක් හම්බුනේ නැත්නම් අපිට සම්මුඛුනේ නැත්නම් අපිට මෙහෙම පින්කමක් කරගන්න හම්බෙන්නේ. අද මේ පින්වතුනුත් අපිත් මේ වාඩි වෙලා ඉන්නවා වගේ බොහෝ ජීවිතවල පින්වතුනේ බොහෝ වෙලාවට මටම හිතෙනවා රිලව් වෙලා නොයෙක් ආකාරයේ සර්ග වෙලා කෝඩෙල්ල වෙලා කුඹුන් වෙලා නොයෙක් සත්තු වෙලා ඕනතරම් මේ අනවරාග දුක් විඳ සසරේ ඕනතරම් ජීවත් වෙන්නේ නැති හොඳ මේ වගේ පින්කමකට අපි කවුරුත් ඒකාන්තිකව සම්බන්ධ වෙන්න ලැබුණා නම් ඒ අවස්ථාව හරි පරම දුර්ලභ අවස්ථාවක්. ඒක මේ පින්වතුන් මේ වෙලාව හොඳට සිහිව ආවර්ජනා කරගත යුතුයි. ඒ වගේම පින්වතුන් මේ සසර දිහා බැලුවම උඩදාපු කෝඩු කැරි වගේ කොතනින් මේ ජීවිතයෙන් පස්සේ අපේ ජීවිත නවතිද කියලා කියන්න බෑ. ඉතින් එවන් භයානක බිහිසුණු සසරක මේ සම්මුඛෝනේ මේ පින්වතුන්ගේ ජීවිතයේද මේ උදාපත්තුනේ මේ අද දවස ඉතාමත්ම භාග්‍ය සම්පන්න පුණ්‍යවන්ත අවස්ථාවක් බව මේ පින්වතුන් හැමදෙනාම හොඳට මතකයේ දරාගෙන සිහිය ආවර්ජනා කළ යුතුයි. එවන් අවස්ථාව ගැන අපි මේ බොහෝම පුංචි වෙලාවකට මේ එකතු වෙලා තියෙන මනුෂ්‍ය ජීවිතයක හරියට මේ ගෙවාගෙන යන සංසාර ගමනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ හරියට මට අපදාන කාලයේ මම වුණා මේ ආපු ජීවිතේ හරියට වැස්සකට ගොඩ වුණා වගේ කියලා මේ ජීවිතේ. පින්වතුනි, එක දිශාවල් වලින් යන මිනිස්සු ඒ අතට යන මිනිස්සු වහින වෙලාවට එදානම් අම්බලම් වගේ මේ තැන්වලට අපිට සමානයි කඩ පිළකට හරි එකතු වෙනවා. එකතු වුණාට පස්සේ අපි ආපු පැතිවලට යනවා.
ඒ වගේ මේ සුළු දවසකට වැස්සකට ගොඩ වුණා වගේ කියලායි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට දැක ගන්නට ලැබුණේ. එහෙනම් බොහෝම කුංචි වෙලාවකට වැස්සකට ගොඩ වෙච්ච වැස්සකට ගොඩ වුණා වගේ වැස්සෙන් දෙවෙනවට එකතු වුණා වගේ අවස්ථාවක් මේ අපි හැමදෙනාම එහෙනම් මේ දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාව වැස්ස පැවුම යනවා වගේ අපේ ආයුෂ ඉදිරියට ගමන් අපි ඒ තැන්වලට කර්මානුරූපව අපිට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ වෙලාව සුළු වෙලාවක් නම් නෙමෙයි. මේ පින්වතුන්ට මේ උදාපත් වෙන්නේ භාග්‍යවන්තම වෙලාවක් මේ වෙලාව. ඒ නිසා මේ පින්වතුන් හදට අන්නේ විහිත වෙන්නේ නැතුව වෙන මානසිකාර කරන්නේ නැතුව වෙහෙස වෙලක් සමහර පින්වතුන් ගන්නේ දිමරන්නේ. ඒත් මේ වෙලාවේ සිහියලව ගන්න. මොකද මේ පින්වතුන් වෙන අරමුණක හිත පවත්නවා කියන මහා අපරාධයක්. මොකද ගෙවල් දොරවල් මතක් වෙනවා නම් දුව දරුවෝ මතක් වෙනවා නම් සිහි කල්පනාවක් නැහැ. මේ පින්වතුන්ගේ මනස මේ වෙලාවේ දිවස් සිහිය පවත්වන්න විනාඩි කිහිපයක් ඇතුළත සිහි කල්පනා පවත්වන්න. මොකද ගෙවල් දොරවල් ඉඩකඩම් දුව දරුවෝ මතක් වෙනවා කියන්නේ තනිකරම පංච නීවරණ. සිහිය කුසල් සිතක් පහළ වෙලා නැහැ. කුසල් සිතක් පහළ වුණේ නැත්නම් කොහොමද පින්වත්නි මේ පින්කම සිද්ධ වෙන්නේ? ඉතින් ඒ නිසා මේ පින්වතුන් හැමදෙනාටම මේ මහානීය පින්කම සිද්ධ කරගන්න අවශ්‍ය නම් මේ වෙලාවේ මේ කියන දේ ගැන හොඳට අවධානය යොමු කරන්න. ඉතින් විශේෂයෙන්ම මේ උතුම් පින්කම සිද්ධ කරගන්න ලැබෙන්නේ අනන්ත කාලයකට පස්සේ මේ ලෝකයට පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනයකදී විතරයි. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ අනන්ත ප්‍රමාණ කාලයකට පස්සේ කල්ප අසංඛේය අප්‍රමේය ගණන් මේ ලෝකෙ දිවිල යනවා. බුදුරජාණන් වහන්සේලා පහළ නොවි. ඒ නිසා අනන්ත කාලයකට පස්සේ පහළ වුණ ගෞතම බුද්ධ ශාසනය. ඉතින් ඒ නිසා අපිට ආයේ මේ බුද්ධ ශාසනය ලැබිච්ච පළවෙනි අවස්ථාවක් මේ වෙන්න පුළුවන් ජීවිතේ. අන්තිම අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව ගැන නිතර සිතන්න මේ පින්වතුන්. නිසා අපිට මෙවන් පින්කමක් කරගන්න සසල කවදා කොහෙදී හම්බෙයිද කියලා හිතා ගන්නවත් බැරි තරම් දුර්ලභ අවස්ථාවක් මේ පින්වතුන්ට සම්මුඛ වුණේ. පින්වත්නි මේ ජීවිතේ මේ පින්වතුන් පූජා කරන්න ලෑස්ති වෙන්නේ කාටද? අත්තදස්ස ස්වාමීන් වහන්සේලා නම් පූජා කරන්න ලෑස්ති වෙන්නේ මේක කටින ඉංග්‍රීසියක් වෙන්නේ නැහැ. මේ චීවරය පූජා කරන්නේ මේ පින්වතුන් මේ පින්කම් මේ සකස් කරන්න දුන චීවරය පූජා කරන්නේ කාටද? මහා සංඝරත්නයටයි. හොඳයි. මහා සංඝ එකනමකට පූජා කරන්න බෑ කටින චීවරය. දැන් ස්වාමීන් වහන්සේ මෙතන වස් සමාදන් මෙහි ස්ථානයේ වස් 3 මාසෙම වස්සච්ඡේදනය කරගන්න නැතුව වස්පස කඩා ගන්න නැතුව මනාකොට වස් පාලේ වත් 3 මාසයේ ගත කරා මේ ස්වාමීන් වහන්සේලා. එහෙම වස් සමාදන් වෙලා එකනමක් වෙන්න පුළුවන්. දෙනමක් වෙන්න පුළුවන්, තුනමක් වෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේලා වස් ඇසුරක් කියලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා පස්නමකට නොඩු ගාන විසුන් වහන්සේලා වඩම් කරන්න බැරි වුණා නම් මේ පින්කම මේ පින්වතුන්ට කරන්න දෙන්නේ නැහැ. නිසා මේ එක නමක් දෙනමකට කරන්න පුළුවන් පින්කම නෙමෙයි. මහා සංඝරත්නයේ වැඩවීම අවශ්‍යම කරන පින්කම මේ කටින චීවර පූජාව කියන්නේ. ඒතර මේ පූජාව පින්වත්නි සිද්ධ කරන්නේ මහා සංඝරත්නයට. මහා සංඝරත්නය කොහොම මේ පින්වතුන්ගේ හිත පේනවා ඇති දැන් මෙතන කීප නමක් වැඩ ඉන්නවා. ඒතකොට මෙතන ඉන්න මේ කාය සාක්ෂිය ඇතුළත මේ ඉන්න මේ ස්වාමීන් වහන්සේලා කීප නමට නෙමෙයි මේ පූජාව කරන්නේ. ත්‍රිකාලික වර්තේ මහා සංඝරත්නයට. අතීතේ භාග්‍යවතුන් වහන්සේගේ හදමඩලේ උපන්න ධර්මයෙන් නිර්මිත කරා වැන්නෝ ඒ ඖරස නිකලෙස් සතර මඟ සතර ඵලයන්ට පත් වී වදාළ ඒ
නිකලස් මහරහතන් වහන්සේලා සිහි කරගෙන ඒ වගේම ඒ සතර මඟ සතර ඵලයන්ටපත් වුණා වූ තුන්කල් වාසී ගුණ වශයෙන් අනන්ත වූ ප්‍රමාණ වශයෙන් අනන්ත වූ ගරුතර මහා සංඝ රත්නයට මේ පින්වතුන්ට මේ ජීවිතේ අද පූජා කරගන්න දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. හොඳට සිහි කරගන්න. පින්වත්නි අනෙක් කාලවලදී හොඳ දැන් මේ අවස්ථාව ගැන මේ කියන්නේ වෙන දවස්වලදී මේ පින්වතුන් මහා මේරු පර්වතයේ දක්වාම මේ පින්වතුන් කෙසෙල් දඩු වගේ බොහොම සුමුටු සිවුරු තමන්ගේ දෑතින්ම පිළිවෙල කරලා හොඳට සිහි කරගන්න. මනාකොට සිවුරු කසී සළු වලින් කෙසෙල් දඩු වගේ සිවුරු කසී සළු වලින් සිවුරු හදලා අර ගිරිරාජ සමන්පත්වා ඒ කියන්නේ මහා මේරු පර්වතයේ දක්වාම සම වෙන්නම සිවුරු තමන්ගේ දෑතින් දෝතින්ම පිළිවෙල කරලා බුදුපාමොක් මහා සංඝරත්නයට පූජා කරන්න සූදානම් කරනවා. එහෙම සූදානම් කරලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා සිහි කරලා ඒ මහා මේරු පර්වතයේ දක්වාම සිවුරු අපිට හිතා ගන්න දැන් මොන තරම් ප්‍රමාණයක්ද කියලා. ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් අසීමාන්තික චීවර සමූහයක් බුදුපාමොක් මහා සංඝරත්නයට පූජා කරනවා කියලා හිතන්න තරම් පුළුවන් දෙයක්ද? කරන්න බැරි දෙයක්. හැබැයි සාන්ති ඉරිදිමතුන් නම් කරන්න පුළුවන්. හැබැයි අපිට කරන්න බෑ. ඉතින් අපිට කරන්න බැරි දෙයක් තමයි ඒ වගේ පින්කමක්. බුදුපාමොක් මහා සංඝරත්නයට මහා මේරු පර්වතයේ තරම් සිවුරු අටපිරිකර පූජා කරන්න. හැබැයි පින්වත් මේ පින්තුන් හිතන්න එහෙම පූජාවක් කරගන්න බැරි වුණාට මහා කරුණික භාග්‍යවත් අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ඒකත් වැඩි පුදුම පින්කමක් කරගන්න මහා කරුණාවෙන් මඟ පෙන්වලා වදාළා. ඒ තමයි පින්වත්නි ඒ සිවුරු පූජා කරනවට වඩා තව මොහොතකින් ඔබ මේ ඔබේ දෝතේ තියාගෙන දෙනෙකින් දැකලා සියකින් පූජා කරන කටින චීවර පූජාවෙන් මහා මේරු පර්වතයකට වැඩිය සිවුරු බුදුපාමොක් මහා සංඝරත්නයට සිවුරු පරිස්කාර පූජා කරනවට වඩා අප්‍රමාණ පින්කමක් සිද්ධ කරගන්න වාසනා භාග්‍ය උදා වෙනවා කියලා මේ පින්වන්සේ උදෙසා මේ මොහොතකට මත්තෙන් සුගත චීවර පූජාව සිද්ධ කළා. ඉතින් මේ ආදී වශයෙන් අප්‍රමාණ පින් රැස් කරගෙන ඉන්න මේ පුණ්‍යවන්ත අවස්ථාවේ මේ පින්වතුන්ට අවුරුද්දකට වතාවක් ලැබෙන එක සේනාසනයක එක වතාවයි මේක ඕනෝන විදිහට කරන්නත් බෑ. ඉතින් මේ බොහෝම දුර්ලභ ගණයේ ලැබෙන මේ උතුම් පින්කමටයි මේ පින්වතුන් සූදානම් වෙන්නේ. ඒ නිසා පින්වතුනේ යම් මේ කියන්නේ කටින චීවරයෙන් මසා නිම කරගන්න බැරි වුණා නම් සියලුම සේනාසනයේ ඉන්න විසුණු වහන්සේලා එකතු වෙන්න ඕන චීවරයක් මේ චීවරය. ලේසි පාසු චීවරයක් නෙමෙයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පවා චීවරේ මසන්නට උදව් කරා කියලා ඒ සමන්ත පාසාදික ආදී අට කතාවල යම් බුද්ධ ශාසනවලදී උපකාර කරපු විස්තර සඳහන් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පවා සමන් වහන්සේගේ සුගතයන් වහන්සේ පවා ඒ චීවරේ මහා උදව් කරනවා නම් මොනතරම් සුළුපටු චීවරයක් නොවන බව මේ පින්වතුන් හොඳට මතකයේ දරා ගන්න. සෙල්ලම් චීවරයක් නෙමෙයි. මොකද මේ ශාසනයේ පින්වත්නි ශාසනයේ විසුණු වහන්සේ නමක් හඳුනගන්නේ පවා ඔය චීවර පින්දපාත සේනාසන ගිලන්පස වලින් අග්‍රම වෙන්නේ චීවරේ. චීවරේ නැත්තම් මහානකමක් අත්දබන්න බෑ. එහෙනම් බලගතු නැද්ද? ලෝකේ ඉරිදීන් පහළ වෙනවා නම් ඉරිදීන් පැවිද්දක් ලැබෙනවා නම් ඒ ඉරිදීන් පැවිද්ද ලැබුණ බවත් හඳුනගන්නේ චීවරේ ඉරිදීන් ලැබෙනවා. ඒ නිසා මේ ලෝකේ පව් නසන වස්ත්‍රය තමයි පව් නසන වස්ත්‍රය තමයි භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ මේ චීවරේ. සුළුපටු වස්ත්‍රයක් නෙමෙයි. ඒ මහා ආර්ය වංශයේ අග්‍රම වස්ත්‍රය ඒ උතුම් වස්ත්‍රය මේ චීවරයයි. මේ ලෝකයේ තියෙනවා නම් ඇඳුම් අතර ලෝකේ පූජනීයත්වයටපත් උනේ සදාතනික වන්දනාවට ලක් උනේ
මහරහතන් වහන්සේලාගේ උතුම් රජය යන නමින් මේ ලෝකයේ දෙව් බඹුන්ගෙන් බැඳුම් ලැබුවේ මේ උතුම් චීවරයයි. සතා සිව්පාවා පවා පින්වතුනි ධන නැමුවනම් එදා අපි දන්නවා නොයෙක් සමදක ජාතක දේශනාවක ඇතෙක් හැමදා අර දේවදත්ත ස්වාමීන් වහන්සේ සිවුරු පොරෝගෙන ඇත්තුන්ගේ දල කපා ගන්න ඇවිල්ලා ඉන්නකොට මුළු ඇත්තේ පිරිසම ඇදලා යන හොරෙකුට උනත් ඇයි චීවරයේ දරාගෙන හිටපු නිසා. ඒ නිසා සතා සිව්පාවා පවා යම් ගෞරවයක් කරනවා නම් ඒ චීවරයට. ඒ නිසා පින්වතුනි සමහරලාගේ අර අවුරුදු 70 වියේ හිටපු රහතන් වහන්සේ නම පාංශකූල චීවරයක් වාගෙන යනකොට බ්‍රහ්ම රාජවරු 700ක් අබිනික්කමිත්වා බ්‍රහ්මා විමානා මහා බ්‍රහ්ම විමාන වලින් නික්මිලා කීනාසෝ ගවෙස්සත පංශකූලං චීවරය වාගෙන යනකොට කියනවා නීලං නමස්සාමි වන්දනා කරා කියනවා. ඒ වෙලාවේ ලෝකේ බලන වෙලාව පින්වතුනි බ්‍රහ්ම රාජවරු 700ක්. ඒ ලෝකේ බලන වෙලාවේ දකින්නේ සිවුරක් වාගෙන යන සත්‍යවල දිවේන රහතන් වහන්සේ නම. මේක දැකලා පින්වත්නි බ්‍රහ්ම රාජවරු 700ම නමස්කාර කරා කියනවා අර රහතන් වහන්සේට. එහෙනම් සුළුපටු පින්කමක් නෙමෙයි මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ. ඒ නිසා මම වැඩි කාලය ගන්නේ නැහැ. තව තවත් කරුණු බොහෝ තිබුණා. මේ පින්වතුන් කල්පනා කරගන්න අපිට අපේ ජීවිත දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ ඒකත් වඩා දුර්ලභව ලැබිච්ච ලෝතුරා බුදු සසුන මේ මනුස්ස ජීවිතේ වියකී යන්නට මත්තෙන් මේ ජීවිතේ නැති වී යන්නට මත්තෙන් ලැබෙන මහානීය පින්කමට සම්බන්ධ වෙන්න හම්බුණා කියලා සතුටු වෙන්න. පින්වතුනි මේ මාස් ඇදලි ටික අරගෙන කිසිලොම් නියද සම්මස්නහර ඇට මිදුළු වකුගඩු අක්මහදී මේ මාස් ඇදලි ටික තවන බොහෝ දවසකින් මේ මහ පොළොවේ පසුබවටපත් වෙනවා. මේ පින්වතුන්ට තියෙන දේපල ඉඩකඩම් හරක බාන දුවදරුවෝ මේ පින්වතුන්ට කවදාවත් සත පහක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. පුංචිවත් සැනසෙල්ලක් සසරේ හැදෙන්න උපකාර වෙන්නේ නැහැ. පෙරේත ආදී නොයේ දුගතිගාමී වෙන්න උපකාර වෙනව නිසා කවදාවත් මෙලෝ යහපතක් හදන්නේ මේ තියෙන සම්පත්. ඒ නිසා මේ කුණු මස් ඇදලි ටික තව නොබෝ දවසකින් මහ පොළොවට පස් වෙලා ගියාට පස්සේ ඕගොල්ලන්ට මොකක්ද ඉතුරු වෙන්නේ ජීවිතය අස්වසා ගන්න සැනසෙල්ලකට. සැනසෙල්ලක් ලබන්න ඉතුරු වෙනවා නම් ඉතුරු වෙන්නේ ඔය පින්වතුන්ට අද මේ කරගන්නවා වගේ පින්කමක් විතරයි. මරණ මංචකේ පවා හිත හිතා සතුටු වෙන්න ලැබෙනවා නම් ලැබුණේ ලැබෙන්නේ අද මේ කරනවා වගේ පින්කමක් ගැන හිතලා විතරයි සතුටු වෙන්න ඉතුරු වෙන්නේ. ඔය දුවදරුවෝ සම්පත් ගමනන් කවදාවත් මද වූ අස්සසෙල්ලක් සසරේ නම් හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට මෙලව සැනසෙල්ල පිණිස පවතින පරලොව සැනසෙල්ල පිණිස පවතින සියලු ආශ්‍රයයන් ක්ෂය කිරීම පිණිස පවතින මේ උදාාර පින්කම සිද්ධ කරගන්න අපි හැමදෙනාටම මේ වාසනාව උදා වෙනවා උදා වුණා කියන හැඟීම ඇති කරගෙන හැමදෙනාම මේ කටින ජීවරය මදනාම නමස්කාරය කියන්නේ
වදාළ ඒ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේද සුපටිපන්න ගුණයෙන් සමන්වාගත අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේද ගුණ වශයෙන් ප්‍රමාණයක් කළ නොහැකි සංඛ්‍යා වශයෙන් ප්‍රමාණයක් කළ නොහැකි අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේද අපගේ මේ කඨින චීවරයක් ඇටියට මේ චීවර පූජා කරමි වේවා. ඥාය පටිපන්න ගුණයෙන් සමන්වාගත අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේද අපගේ මේ චීවර කඨින චීවරයක් ඇටියට මහා සංඝරත්නයට පූජා කරමි වේවා. ඥාය පටිපන්න ගුණයෙන් සමන්වාගත අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝරත්නයේද කඨින චීවරයක් ඇටියට පූජා කරමි වේවා. සාමීචි පටිපන්න ගුණයෙන් සමන්වාගත ගරුතර මහා සංඝරත්නයේද කඨින චීවරයක් ඇටියට මේ චීවරය පූජා කරමි වේවා. ආවමීය ගුණයෙන් සමන්වාගත ගරුතර මහා සංඝරත්නයේද කඨින චීවරයක් ඇටියට මේ චීවරය පූජා කරනවා වේවා. පාවමීය ගුණයෙන් සමන්වාගත ගරුතර මහා සංඝරත්නයට කඨින චීවරයක් ඇටියට මේ චීවරය පූජා කරමි වේවා. අංජලිකරණීය ගුණයෙන් සමන්වාගත ගරුතර මහා සංඝරත්නයට කඨින චීවරයක් ඇටියට මේ චීවරය පූජා කරනවා වේවා. අනුත්තර පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් වුණු ගරුතර ප්‍රමාණයක් වශයෙන් ප්‍රමාණ කරන එකි ගුණ වශයෙන් ප්‍රමාණ කරන එකි අප්‍රමාණ ගුණ දරාගෙන මේ මහා පොළොව සුන්දර කරපු ඒ ගරුතර මහා සංඝරත්නයේ අපගේ මේ චීවරයේ කඨින චීවරයක් ඇටියට දුවත් මුදුනේ තබාගෙන පූජා කරමින් වේවා. මදනාම මාතිවාම කියන්නේ ඕකාසමං භන්තේ ඉමං කඨින ජීවරං සබරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම ဒုတိယံ ති මයං භන්තේ ඉමං කඨින ජීවරං සබරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම තතියං တိ මයං භන්තේ ඉමං කඨින චීවරං සපරික්ඛාරං වික්ඛු සංඝස්ස දේම. මේ චීවර පූජාව ලබන්නා වූ මහා සංඝරත්නය දිනෙන් දිනම කිසිදු දුෂ්කරතාවපත්යකටවත් සීලච්ඡේදනයකටවත් පත් නොවී සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම වැඩේවා. ඒ වගේම ත්‍රිපිටක ධාරී වෙනවා. ඒ වගේම සමත ධ්‍යාන අභිඥා ලබම්මා. විපස්සනා ඥාන ලබන මගඵල නිවන් ඉතාම සුවසේ කිසිම අඩුම කාලයක් තුළ සැපම ප්‍රතිපදාවකින් මේ භයානක බියගෝල සංසාර කතරින් අත් මිදෙන්න මේ මහා සංඝරත්නයේ කඨින ජීවිතේ ලබන මේ සියලු පින උපකාර වේවා. ඒ වගේම මේ සියලු උදාර පුණ්‍ය ධර්මයන් අනාගතයේ මතුබුදු වී වදාරන ආර්ය මෛත්‍රී මෙත් මහා බෝධිසත්වයන්න් වහන්සේ ප්‍රදාන සියලු මහා බෝධිසත්වයන්න් වහන්සේලා උදෙසා ලෝවාඩින්නා වූ සියලු ආර්යයන් වහන්සේලා උදෙසා සියලු බ්‍රහ්ම රාජීන් වහන්සේලා ප්‍රදාන බ්‍රහ්ම පිරිස උදෙසා ඒ වගේම සත්‍යදිදුන් වහන්සේ ප්‍රදාන කෝටි ලක්ෂයක් සක්වල වැඩ සිටින සියලු දෙවි දේවතාවුතුමන් වහන්සේලා ඇතුළු ඉෂ්ඨකාමී හිතකාමී ප්‍රදේශ රුක්ෂ අධිග්‍රහිත සියලු දෙවි දේවතාවුතුමන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. මේ පින් වතුන්ගේ නමින් මිය පරලෝකියා වූ සියලු ඥාතීනුත් මේ පින් දැක බලාගෙන පරලෝක ඉඳගෙන තමන්ගේ දෝතින් දෑතින් සිය පින් කරගන්න පිනස්සෙන් අනුමෝදන්
වේවා 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 කියන අදහස් ඇති කරගෙන මේ පින්වතුන්ට අදුම කාලයක් තුළ සතම ප්‍රතිපදාවකින් මේ භයානක බිහිවූ සංසාර පතරින් අත් මිදීම පිණිසම මේ උතුම් කඨින චීවර පූජාව මහෝපකාරී වේවා 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 කියන එකේ ඇති කරගෙන හැමදෙනාම හොඳට සද්ධා සිතින් යුතුව සදහැ සිතින් යුතුව පූජා කරගන්න සිරුවස. හොඳයි සාදුකාරය මීළඟට අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ පින්කම සියලු පින්කම ගැන නැවත ආවර්ජනය කරලා බලලා මේ මොහොතේ කළ පින්කම ගැන නැවත සිහිපත් කරගෙන පිනක් කරලා පිනෙන් ජනිත වන කුසලයන් නිවැරදි දිශාවට යොමු කරගත්තොත් තමයි ඒ පින අපි බලාපොරොත්තු වන දේ ලැබෙන්නේ. කුසලයක් කරලා ඕනම දෙයක් ප්‍රාර්ථනා කරන්න පුළුවන් ඒ දේ ලැබෙනවා. මේ අනුවන අය වැරදි දේවල් ප්‍රාර්ථනා කරලා කුසල් කරලා වැරදි වලට හිත පිහිටවාගෙන කුසලයේ දිශාම විනාශ වෙච්ච අවස්ථා කතා කරොත් කොතෙකුත් තියෙනවා. ඒ නිසා බොහෝ අයගේ අදහසක් තියෙනවා මේ කුසලයේ පින කියන්නේ සසර ගමනට බාධාකාරී දෙයක්. බාධා වෙන ක්‍රමයකුත් තියෙනවා. නමුත් අපි කුසලයක් කරලා චූටි කුසලයක් හරි කරලා උතුම් නිවනම ප්‍රාර්ථනා කරගන්නවා නම් ඒක කවදාවත් නිවනට බාධා කරන්නේ නැහැ. ඕනේ අපි කෑම ටිකක් කාලා විසිකරන ඉඳුල් ටික සතෙකුට ආහාරයක් දාලා ඒකනොත් අපි ප්‍රාර්ථනා කරන්නේ නිවන දක්වාම මේක උපකාර වේවා නිවන් යන ගමනේදීම කිසිම විදිහකින් සාපිපාසාදී දුකකටපත් නොවේවා කියලා ඒ කුසලයක් අපිට නිවනටම හේතු වෙනවා. මේ නිසා පින් කරලා ඒ වැදගත් අභිනිහාරය උතාමත් වටිනවා. බෝසතාණන් වහන්සේලා හැම කුසලයක් කරලා ප්‍රාර්ථනා කරන්නේ සිතින් වචනයෙන් මනෝපනිදාන වාක්පනිදාන වශයෙන් ප්‍රාර්ථනා කරන්නෙම මේ හැම කුසලයක්ම මට උතුම් සර්වඥතා ඥානය සඳහාම හේතු වේවා කියලා. ඒ නිසා අපි මේ හැම වෙලාවෙම නිවනම ඉදිරියෙන් තබාගෙන පින් කරගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි මේ ආවිස ධනියේ පින්කම් වාගේ නොවනති බුද්ධිමත් අය තමන්ට හිතේ තරහක් එනවා. අනේ මේ දේශය තරහව කියන එක නිවන අවුරණ ධර්මයක් නෙවෙයි. අතීතයේ හිටපු ආර්යයන් වහන්සේලා මෛත්‍රිය අභ්‍යාපාදය කරන කොටගෙන නිවනට සමීප වුණා. කෙනෙක් බයිනකොට දොස් කියනකොට තරහ වෙනුවට මං අභ්‍යාපාදයේ උපදවා ගත්තොත් ඒ නිවන් මට මඟ විවෘත වෙනවා නේද? හැබැයි ඒ වෙනුවට මං ව්‍යාපාදයේ ඇති කරගත්තොත් නිවන් මඟ අහුරනවා. දැන් ඔබ දන්නවා නීවරණ කියලා කියන්නේ අභ්‍යාපාද නීවරණ. නීවරණ කියන්නේ නිවන ආවරණය කරන දේ. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච කියලා මේ නිවන අවුරන ප්‍රබල ධර්මතා පහක්. ඒකක් තමයි මේ ව්‍යාපාදය. විවිධ මොහුණු වලින් මේක පෙනී හිටිනවා කියන්නේ. එකම ද්වේෂය, බය කියන්නේ ද්වේෂය. අකමැත්ත කියන්නේ ද්වේෂය. තරහ, වෛරය, ද්වේෂය, ව්‍යාපාදය, නොරුස්නා බව, දුක, මේ හැම එකකම තියෙන ද්වේෂයේ ප්‍රතිරූපකයක්.
ආන්නේ නිසා කෙනෙකුට පුළුවන් තමන්ගේ අකමැත්තක් තරහක් වෙනකොට ඒකට ප්‍රතිවිරුද්ධ වූ කුසලයක් ඇති කරගන්න මෛත්‍රිය අව්‍යාපාදයි. අමාරු දෙයක්. නමුත් මගේ නිවන් මඟ පෑදෙනවා. ආර්යෝ අව්‍යාපාදය මුල් කරගෙන නිවන් මඟ පාදා ගත්තා. මේ මොහොතේ මේ මට නිවන් මඟ පාදා ගන්න කල්යාණ මිත්‍රයෙක් වුණ දෙන්නා කියලා අපිට ඒ විදිහට අපිට ඒ වගේ උතුම් කුසල් කරන්න පුළුවන්. පින් කරන්න යනකොට ඒ වගේ මේ බාධා එනවා. බෝසතාණන් වහන්සේලා කියන්නේ හැම බාධකයක් සාධකයක් බවට පත් කරගත්තා. බාධාව දැනගත්තේ පාරමිතාවකට උපකාරයක්. මේ වගේ පින්වතුන් ලස්සන විසිතුරු පින්කම් අපිට මේ ශාසනය කරගන්න පුළුවන්. තව කෙනෙක් කරපු පිනක් දැකලා අපිට අනුමෝදන් වෙනකොට පත්තානුමෝදනාව කියන කුසලයේ ලැබෙනවා. නුවණ තියනවා නම් පින්වතුනි පින් කරපු කෙනා වගේ සමානව සමහර විට පින් කරපු කෙනා හරියට හිත පිහිටවා ගත්තේ නැහැ. නුවණ ඇති අය ඒක බලන ඒ පින්කමේ ක්‍රියාව බලලා සතුටු වෙනවා. ඒ නිසා මේ වගේ අපිට මේ අනුමෝදනාව කියන එක පින්කමේ කුසල් නිවැරදි දිශාවට හරවා ගන්නවා කියන එක විශේෂයෙන් බුද්ධිමත්ව කරන්න ඕනේ දෙයක්. හොඳයි අපි මේ මොහොතට තමයි දැන් මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. කළ පින්කම් ගැන ආවර්ජනය කරලා බලලා තම තමන් මේ පින් කරගත්තා නංගොත් වශයෙන් නොකියුවත් තම තමන් දන්නවා මේ පින්කම වෙනුවෙන් කැප වෙච්ච ආකාරය. ඒක බලලා සතුටු වෙලා ඒ වගේ මේ පින්කම වෙනුවෙන් උපදවාගත් කුසල් ගැන සිහි කරලා අප්‍රමාණ වූ ලාභයක් මේ මනුෂ්‍ය ජීවිතයේ ඇති කරගත්තේ කියලා අදිෂ්ඨාන කරගෙන අනුමෝදනාව හා ඒ කඨිනයක් කියන්නේ මොකක්ද? ඒකේ පසුබිම මොකක්ද? කොහොමද මේ විනයානුකූලව කටයුතු කෙරෙන්නේ? ඒ වගේම මේ කඨින පින්කම අනිත් පින්කම් වලට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකක් නිසාද? ඒකට සම්බන්ධ වෙලා තියෙන විනය කරුණු කාරණා මොනවද කියන එක මේ ඔක්කොම දැනගත්තාම පින්වතුනි මේ පින්කම පුදුමාකාර ආනිසංස වෙන දෙයක් බවට පත් වෙනවා. හොඳයි අපි මේ ආනිසංස ගෙනත් දෙන පින්කමේ ආනිසංස පක්ෂය සිද්ධ කරන්නයි මේ බලාපොරොත්තු